ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. නව කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි. ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙවෙයි. මම මුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් කියලා පාවිච්චි කරන්නට. 2022 වසර සඳහා වන පළමු පාසල් වාරය අදින් ඇරඹේ. ඉන්ධන මිල යළිත් ඉහළට. පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් වැඩි වෙයි. පාකිස්තානයේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම අද. නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අද උදැස්සන දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී. මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් 21 දෙනෙකුද අද පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් ගණන 18ක් වනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. මීට පෙර ඒ මහතා කටයුතු කළේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා දිවුරුම් දී ඇත්තේ ඒ මහතාගේ පෙර දුහුරේ වූ වැවිලි කටයුතු අමාත්‍ය දුහුරේට අමතරවයි. මහජන ආරක්ෂක සහ සංචාරක අමාත්‍ය දුහුරේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට හිමි වුණා. ප්‍රවාහන අමාත්‍ය දුහුරේ දිලුම් අමුණුගම මහතාටත් මහමාර්ග අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතාත් දිවුරුම් දෙනු ලැබුවා. මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් එහිදී දිවුරුම් දෙනු ලැබුවා. නව වෙළඳ අමාත්‍ය දුහුරේ සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා ලෙස තවමත් කටයුතු කරන චෙහාන් සේමසිංහ මහතාට හිමි වුණා. කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය දුහුරේ හිමි වූයේ ජානක වක්කුමර මහතාටයි. විදුර වික්‍රමනායක මහතා කම්කරු අමාත්‍ය දුහුරේහි දිවුරුම් දෙනු ලැබුවා. තේනුක විධානගමගේ මහතාට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය දුහුරේ හිමි වූ අතර වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස විමල වීර දිසානායක මහතා දිවුරුම් දෙනු ලැබුවා. මොහන් ප්‍රියදර්ශන මහතා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දෙනු ලැබුවේ. එමෙන්ම බලශක්ති සහ විදුලි බල අමාත්‍ය දුහුරේ කංචන විජේසේකර මහතාට හිමි වුණා. ධීවර අමාත්‍ය දුහුරේ ඩග්ලස් දේවානන්ද මහතාට හිමි වූ අතර නසීර් අහමඩ් මහතා පරිසර අමාත්‍ය දුහුරේහි දිවුරුම් දෙනු ලැබුවා. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හට වරාය සහ නාවික අමාත්‍ය දුහුරේ හිමි වුණා. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ඇමරිකාවේ වොෂින්ටනයේ වෙත ගොස් සිටින අලි සබ්රි මහතා මුදල් අමාත්‍ය දුහුරේ කටයුතු කරනු ලබන අතර මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරනු ඇති. කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් පවතින ව්‍යසනකාරී දේශපාලන පසුබිම යටතේ බහර ගැනීමට සූදානමක් නොමැති බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඩලස් අලහප්පෙරුම සහ සරත් වීරසේකර යන හිටපු අමාත්‍යවරුන් විසින් ඊයේ නිවේදනය කර තිබුණා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC ඉන්ධන මිල ගණන් යලි ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75ක් ලෙස ඉහළ දමා තිබෙනවා. මිල සංශෝධනයත් සමග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 338ක් දක්වා ඉහළ යන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 367ක් ලෙසයි. යුරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 347ක් ලෙස සටහන් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ 289ක් ලෙසයි. පසුගිය මාර්තු මාසයෙන් පසුව IOC සමාගම මෙලෙස මිල ගණන් ඉහළ නැංවූ තුන්වන අවස්ථාව මේ වනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතු කොටගෙන වෙලෙස මිල වැඩි කළ බවයි. ලංකා IOC සමාගම පසුගිය මාර්තු මාස 25 වනදා සිදු කළ මිල සංශෝධනයට අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49කින් ඉහළ නැංවූ අතර ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සටහන් වුණේ රුපියල් 303ක් ලෙසයි. එමෙන්ම පසුගිය මාර්තු මාස 11 වනදා IOC සමාගම ඩීසල් ලීටරයක් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ නංවනු ලැබුවා.
ඒ අනුව ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාවද පසුගිය මාර්තු මාස 12 වනදා ඉන්ධන මිල වැඩි කිරීමටයි පියවර ගනු ලැබුවේ. එහිදී ඔක්ටේන් 92 පෙට්‍රෝල් ලීටරයක් රුපියල් 77කින් සහ සංස්ථා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබුවා. ඒත් සමග ඔටෝ ඩීසල් ලීටරයක නව මිල සටහන් වූයේ රුපියල් 176ක් ලෙසයි. කෙසේ වෙතත් IOC සමාගම ඊයේ මිල සංශෝධනය කළද සිපෙට්කෝ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නැහැ. IOC එකේ වැඩිවීමත් එක්ක අපි සැලකිල්ලට ගනිමින් ඉන්නවා මේ තත්ත්වයකට අපි මුහුණ දෙන්නේ කොහොමද කියලා. යම් ආකාරයේ CP ඒ කියන්නේ ආණ්ඩුවේ තෙල් ඒ කියන්නේ කංච තෙල් නීතික සංස්ථාවේ තෙල් මදි වුණොත් අපිට මේ ඉන්දියන් ඔයිල් වලින් ගහන්න වෙනවානේ ඉන්දියන් සමාගම් වලින් ගහන්න වෙනවා. එතකොට අපිට සැලකිල්ලට ගන්න වෙනවා ඒ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන යම් ආකාරයේ ඒ ප්‍රදේශවලටවත් ඒ ඉන්ධන පාවිච්චි කරන බස් හිමිකරුවන්ගේ ගාස්තු සංශෝධනයකට ඒ අය සඳහා ඒ ඉල්ලීමක් කරන්න. එහෙම නැතුණොත් මොකද ඒ ඉන්න බස් රථ හිමිකරුවන් බරපතල ඒ ප්‍රදේශවල ඉන්න හිමිකරුවන්ට බරපතල ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අතර අද දිනේ පැය 3 මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළා. කෙසේ වෙතත් මීට පෙර මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ අද දිනේ පැය 4 මිනිත්තු 20ක කාලයක් සහ හෙට සහ අනිද්දා පැය 4 මිනිත්තු 50ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි. එහෙත් කනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි ජනනයට අවශ්‍ය දැවි තෙල් ලබා දෙන බවට තහවුරු කිරීමත් සමග එම කාල සීමාව සංශෝධනය කළ බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කළේ. අද දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ජනාධිපතිවරයා විශේෂීල්ලීමක් සිදු කළා. ඒ අමාත්‍යවරයෙකු ලෙස කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකර අවංක කාර්යක්ෂම සහ පිරිසිදු පාලනයකට කැපවන ලෙසයි. මම ජේෂ්ඨත්වය සලකන්නේ නැතුව නව ඇමතිවරුන් පත් කළා තිබෙනවා. ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙවෙයි. ඒක විශාල වගකීම. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් කියලා පාවිච්චි කරන්න එපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අවංකව කාර්යක්ෂමව පිරිසුදු පාලනයකට කැප වෙන්න කියලා. ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැප වුණු ආයතන බවට පත් කරන්නට කියලා. අද රාජ්‍ය ආයතන බොහොමයක් පවතින්නේ බරපතල මූල්‍ය අර්බුද තත්ත්වයක. ඒවා නිවැරදි කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. අද පවතින මේ අර්බුදය ඒ ජනතාව ඉල්ලපු මේ සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාව. උන්වහන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඇමති තනතුරු ලැබුණම Tamanට ලැබෙන අමාත්‍යාංශ ආයතනවල රැකියාවල් දෙන්න සූදානම් වෙනවා. මම මේ වගේ තත්ත්වයක් යටතේ කරන්න එපා කියලා මම උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය වර්ෂ දෙකමාර තුල අපිට විපශාල අභියෝග තිබුණා. එහෙම වුණත් අපෙන් අතපසුවීම සිදු වුණා. ඒවා නිවැරදි කර ගන්නට ඕනේ. ජනතාවගේ විශ්වාසය නැවත දිනා ගන්න. දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම මම හිතන්නේ වරදක් කියලා මම හිතනවා. අපි ඒව නැවත ලබා දෙන්න ක්‍රියා කළා තිබෙනවා. මේ ආර්ථික අර්බුදය නිසා මතුවුණු ගැටලු රාශියකින් අද ජනතාව පීඩනයට පත් වෙලා තිබෙනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. ජීවන වියදම දරාගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව, අසහනය හා කෝපය ඉතාමත්ම සාධාරණයි. ඉතිරි සති කිහිපය තුළ ඉන්ධන හා ගෑස් හිඟය පාලනය කර ගැනීමට අවශ්‍ය තීන්දුව සහ තීරණ අපි දැනටමත් අරගෙන තිබෙනවා. අපි ක්‍රියාත්මක කරගෙන යනවා. මේ දුෂ්කරතා මැද්දේ වත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ලබාගෙන ඉදිරි කාලයේදී විදුලිය කැපීම පැය දෙකකටවත් සීමා කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. විරෝධතාකාරුවන් අතර හිටින බහුතරයක් තරුණ පිරිස තමන්ගේ රටට සැබවින්ම අවංකවම ආදරය කරන අයයි කියලා මම විශ්වාස කරනවා. රට වෙනුවෙන් ඔවුන්ගේ පෙරට පැමිණීම අනාගතය පිළිබඳ සුබවාදී ලකුණක් ලෙසත් මම දකිනවා. මම මේ රටේ ජනතාවගේ මුදල් හොරකම් කළා නැහැ. මගේ දෑත් එදත් අදත් පිරිසිදුයි. මෑත කාලේ විවිධ දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ කරන ලද අදහස් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කළ අවශ්‍ය වෙනස්කම්
සම්මත කර ගැනීමට අවකාශය තිබෙන. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පූර්ණ සහාය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට ලබා දීමට මම සූදානම්. 2022 වසර සඳහා වන පළමු පාසල් වාරය අදින් ආරම්භ වනවා. මේ අතර පාසල් කාලය පැයකින් දීර්ඝ කිරීමේ තීරණය අත්හිටුවීමටයි ඊයේ තීරණය කරනු ලැබුවේ. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ සියලු ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කටයුතු අද ආරම්භ කළද 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා ඉගැන්වීම් කටයුතු හෙට සිට ආරම්භ වෙන බවයි. එහිදී නවක සිසුන් පිළිගැනීම සඳහා සුදුසු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. එහිදී ප්‍රාථමික අධ්‍යාපනයේ අරමුණ පිළිබඳව එම සිසුන්ගේ දෙමව්පියන්ට දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා. සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව කෙටි කාලයක් තුළ මෙම වැඩසටහන් පවත්වා අවසන් කිරීමට විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අදින් ඇරඹෙන නව පාසල් වාරය වෙනුවෙන් පාසල් පන්ති කාමර පිරිසිදු කිරීම දෙමව්පියන් සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ සිදු කෙරුණා. මේ අතර අදින් ආරම්භ වන මෙම වසරේ පළමු පාසල් වාරය සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය සියලු ප්‍රවාහන සේවා සූදානම් බව ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික මගී ප්‍රවාහන සේවා සංගම් ප්‍රකාශ කළා. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ අද සිට සාමාන්‍ය පරිදි පෞද්ගලික බස් රථ ධාවනය සිදු කෙරෙන බවයි. ඩීසල් ලබා ගැනීමේ අර්බුදයක් පැවතියද අද සිට පාසල් ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාමට සූදානම් බව පාසල් ළමයින් ප්‍රවාහන සංගම් පවසනවා. ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරන ලද ලෝක උරුම දිනය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් අප තබන සටහන. ලෝකය මිනිසාගේ ජීවන රඟමණ්ඩල සතුන්ගේ පාරාදීසය සොබහ දහමේ සොඳුරු කරලිය මේ හැම දෙයක්ම මේ ලෝකය. මෙකී ලෝකය තුළ ඔබට මට උරුම එකම දෙය මේ ජීවිතය වුවත් එකී ජීවිතයෙන් ඔබ මම ලෝකයට උරුම කළ දේ බොහොමයි. විශිෂ්ට කලා නිර්මාණ අතීත මිනිසාගේ නටමුන් විශ්මය ජනක සංස්කෘතික නිමැවුම් වගේම මේ විසල් වනපෙත් ගංගා දියඇලි කඳුනිම්න ඔබත් මමත් සොබාදහමත් මේ ලෝකයට දායාද කළ දේවල් අතර වනවා. නමුත් ලෝකය තුළ එකී දායාදවල පැවැත්ම ආරක්ෂාව මිනිසාට තහවුරු කළ හැකිද. අන්නේ නිසයි මිනිසාම විසින් ඒවා ලෝකවුරුම ලෙස නම් කර සුරකින්නට කටයුතු කළේ. මොනවද මේ ලෝකවුරුම කියන්නේ? එක්සත් ජාතීන්ගේ අධ්‍යයන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝව විසින් පරිපාලනය කරනු ලබන ජාත්‍යන්තර සම්මුතියක් මගින් නීතිමය රැකවරණය සැපයූ බිම් සලකුණක් හෝ ප්‍රදේශයක්. එය සංස්කෘතික ඓතිහාසික විද්‍යාත්මක හෝ වෙනත් ආකාරයක වැදගත්කමක් උසුලන්නා වූ මානව වර්ගයාට කැපී පෙනෙන වටිනාකමක් ලෙස සැලකෙන ලොවපුරාවන සංස්කෘතික සහ ස්වභාවික උරුමයක්. අද අප්‍රේල් 18 වෙනිදා එකී ලෝකෝරුමයන් පිළිබඳ ලොවට සිහිපත් කරන්නත් ඒවායේ සුරක්ෂිත බව තහවුරු කරන්නත් යුනෙස්කෝව විසින් නම් කරන ලද ලෝකවුරුම දිනය. පසුගිය 2020 වසරේ ජුනි මාසය වන විට රටවල් 167ක් පුරා ලෝකෝරුම ස්ථාන 1121ක් යුනෙස්කෝව විසින් නම් කර තිබෙනවා. එකී ස්ථාන අතරින් ලෝකෝරුම ස්ථාන 8කට අපේ රටත් හිමිකම් කියනවා. එය ඇත්තටම අපට ආඩම්බරයක්. නමුත් එකී ආඩම්බරය රැකගන්නට අපේ රටේ මිනිසුන් වෙහෙසෙනවාද? ඒවායේ පැවැත්මට ඔබ මම තර්ජනයක්ද? ලෝක උරුම දිනයේ යෙදෙන අද දිනේදීවත් අපි ඒ ගැන ටිකක් හිතමු. යුක්‍රේනයේ ලිවිව් නගරය තුළ යුද ගැටුම් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. දේශීය වේලාවෙන් අද උදෑසන 7:45 පටන් යුක්‍රේනයේ ලිවිව් නගරය තුළ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සයිරන් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගිය දින කිහිපය පුරා ලිවිව් නගරයට එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව අනතුරු ඇඟවීම් ගණනාවක් නිකුත් කර ඇති අතර සිවිල් වැසියන්ගේ ආරක්ෂාව උදෙසා යුක්‍රේන හමුදා ක්‍රියාමාර්ග ගණමින් සිටින බවයි වාර්තා වන්නේ. මීට පෙරද ලිවිව් නගරයේ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් අතරතුර රුසියානු ප්‍රහාර එල්ල වූ බැවින් යුක්‍රේන බලධාරීන් දැනුම් දී ඇත්තේ මෙවරද ඒ එසේම සිදු විය හැකි බවටයි. කෙසේ වෙතත් ලිවිව් ආසන්නයේ
පැරණි තෙල් ගබඩාවකට මිසයිල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර අද උදෑසන වනතුරු ලිවිව් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයක් හෝ හානියක් පිළිබඳව වාර්තා වී නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය ලිවිව් නගරවැසියන්ට ඉතාමත් තීරණාත්මක වන බව විදේශ විචාරකයන් පෙන්වා දී තිබෙනවා. රුසියානු බලපෑම් තරමක් අවම වූ යුක්‍රේනයේ ප්‍රධාන නගරයක් වන ලිවිව් නගරය සාපේක්ෂව ආරක්ෂිත ස්ථානයක් බවට පත්ව තිබූ නමුත් රුසියාවේ මීළඟ ඉලක්කයන් අවිනිශ්චිත බැවින් අවදානම ඉහළ බව විදේශ වාර්තා පෙන්වා දෙනු ලැබුවා. මේ අතර යුක්‍රේන ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාවක් මගින් නැගෙනහිර යුක්‍රේනයේ ලුහාන්ස්ක් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලුහාන්ස්ක් කලාපයට ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් අදින් ඇරඹුණු සතිය ඉතා දුෂ්කර විය හැකි බවට යුක්‍රේන බලධාරීන් දැනුම් දී තිබීම විශේෂත්වයක්. ඒ හේතුවෙන් සිවිල් ජනතාව බේරා ගැනීමට තවමත් පවතින අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ලුහාන්ස්ක් ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස බලධාරීන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. පැරණි ගල් අඟුරු සහ වනයේ නිපදවන ප්‍රදේශයක් මෙන්ම නැගෙනහිර යුක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ කොටසක් වන ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස් අල්ලා ගැනීමට රුසියානු හමුදා මේ වන විට ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් විසින් යුක්‍රේන ආක්‍රමණයට දින කිහිපයකට පෙර ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස් කියන යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශ දෙකම යුක්‍රේනයෙන් ස්වාධීන බව පිළිගෙන තිබීම විශේෂත්වයක්. මේ අතර යුක්‍රේන යුද්ධය ආරම්භ වීමත් සමග පළමු වරට යුක්‍රේනයේ සිට පෝලන්තයට පලාගේ පිරිසට වඩා වැඩි පිරිසක් මේ වන විට නැවත යුක්‍රේනයට පැමිණෙමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. පෝලන්ත දේශ සීමා සේවයේ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය සෙනසුරාදා යුක්‍රේනය තුළට සිවිල් වැසියන් 22000ක් පැමිණ ඇති අතර එදිනම 19200ක් පමණ යුක්‍රේනයෙන් පෝලන්තයට පලා ආ බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව යුක්‍රේන ආක්‍රමණයත් සමග පලාගේ සිවිල් වැසියන් නැවත මෙලෙස පැමිණෙනුවේ ඥාතීන් දැකබලා ගැනීමට හෝ ඔවුන්ගේ නිවස්වලට ආපසු යාමට බවයි විදේශ වාර්තා පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් නැවත නිවෙස් බලා පැමිණෙන සිවිල් වැසියන්ට යුක්‍රේන නගර වෙත යාම තවමත් ආරක්ෂිත නොවන බව කියව් නගරාධිපති ඇතුළු බලධාරීන් දැනුම් දී තිබුණත් අනතුරු ඇඟවීම් නොතකා ඔවුන් පැමිණෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුද්ධයේ ආරම්භයේ සිට මිලියන සංඛ්‍යාත ජනතාවක් යුක්‍රේනයෙන් පලා ගොස් ඇති නමුත් 6,50,000කට වැඩි පිරිසක් මේ වන විට පෝලන්තයේ සිට යුක්‍රේනය වෙත පැමිණ ඇති බවට අනාවරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සිවිල් ජන ජීවිතයට මෙන්ම සමස්ත ලෝක ප්‍රජාව කෙරෙහි බලපෑම් එල්ල කර ඇති මෙම යුදමය වාතාවරණය හැකි විගසනිමා වී ලෝක සාමය උදා වේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනය වනවා. ගත වූ දිනේ තකණ්ඩව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 40ට අඩු වගයක් ලෙසින් සටහන් වුණා. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 37 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 6,62,864ක් ලෙසයි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද දිනේ වාර්තා කළ පරිදි ගත වූ දිනේ කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,496ක් ලෙසයි. මේ අතර මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 80 සීමාවට ආසන්න වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් සමස්තය දැක්වෙන්නේ 79,10,215ක් ලෙසයි. කෙසේ වෙතත් මේ තාක් වසංගත පාලනයට එන්නත් කරණය හරහා හැකියාව ලැබුණු බැවින් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයන් එම එන්නත ලබා ගැනීමට යොමු වන ලෙස සෞඛ්‍යංශ දැනුම් දී තිබෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 3,812ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,42,556ක් ලෙසයි. අතීතයේදී ලෝහ නිෂ්පාදනය සඳහා අධිතාක්ෂණය උපයෝගී කරගත් බවට සාක්ෂි කිහිපයක් හමු වී තිබෙනවා. බලන්ගොඩ ගම්මාන කිහිපයක් ආශ්‍රිතවයි මෙම සාක්ෂි හමු වී ඇත්තේ. මෙරට ලෝහ කර්මාන්තය අතීතයට දිව යන්නක්. එනිසාම එකල සිට විවිධ ප්‍රදේශ ආශ්‍රිතව ලෝහ නිෂ්පාදන දක්නට ලැබී තිබෙනවා. එම ලෝහ නිෂ්පාදන සඳහා අධිතාක්ෂණය තිබූ බවට සාධක මේ වන විට හමු වී ඇති බවට අපට වාර්තා වුණේ බලන්ගොඩ ප්‍රදේශයෙන්. බලන්ගොඩ ඉබුල්පේ හටන්පොළ කිංචි ගුණේ සමනල වැව ආදී ගම්මාන ආශ්‍රිතව මෙලෙස සාක්ෂි සටහන් හමු වී තිබෙනවා. මෙම ප්‍රදේශවල අධික සුළඟ ප්‍රයෝජනයට ගෙන උඳුනක ආකාරයට ඒ වෙනුවෙන්ම සැකසූ ස්ථාන දක්නට ලැබී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මේ දක්නට ලැබෙන්නේ කිංචි ගුණේ ප්‍රදේශයේ න්‍යෂ්ඨාවශේෂ හා භූමිය පුරා යකඩ නිෂ්පාදනයෙන් පසු ඉතිරිවන යබොර නම් කොටස්. එමෙන්ම පසුගිය කාලයේදී එක්ස්ටර් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් පබහින්න කිංචිගුණේ ප්‍රදේශයේ අතීතයේ යකඩ නිෂ්පාදනය කළ ආකාරයට නව උඳුනක් සකසා පරීක්ෂණ සිදු කිරීමට පෙළඹුණා. මේ උඳුන සැකසීම සඳහා කිරිමැටි හුඹස් පස් ආදිය යොදාගෙන තිබෙනවා. මේ සඳහා අංගුරු ලෙස ලබාගෙන ඇත්තේ මේ ප්‍රදේශයටම ආවේනික ශාකයක් වන මරං නම් ශාකයේ දැව පුලුස්සා අංගුරු සකසාගෙනයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. අද සිට ඉදිරි දින පහක කාලයක් සඳහා කොළඹ කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දමා ඇති බව සුරකම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබෙනවා. ඒ කොළඹ කොටස් වෙළඳපොලේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සම්මේලනය විසින් සුරකම්පත් සහ විනිමය කොමිසම වෙත සිදු කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි. රටේ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලටගෙන කොටස් වෙළඳපොළ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ කොටස් වෙළඳපොලේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සම්මේලනය විසින් ඉල්ලා සිටි බවයි සුරකම්පත් සහ විනිමය කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව අද සිට ඉදිරි දින පහක කාලයක් සඳහා කොළඹ කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා තැබීමට තීරණය කළ බව සුරකම්පත් සහ විනිමය කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවෙන ආශ්‍රිතව පවතින බැවින් මෙසි තත්ත්වය ඉදිරියටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර පළාතටත් ගාල්ල මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලටත් මෙලෙස වැසි ඇතිවීමේ හැකියාව වැඩි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එමෙන්ම දිවයිනේ සබරගමුව මධ්‍යම ඌව උතුරු මැද නැගෙනහිර සහ වයඹ පළාත්වලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. මේ අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. හෙට සිට අප්‍රේල් මස 22 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර එම සෑම දිනකම පස්වරු 4:30 සිට පස්වරු 4:50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කොට ඇති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ. ඒ අනුව හෙට පාර්ලිමේන්තුව පෙරවරු 10ට රැස්වීමට නියමිතයි. වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියෝග ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියෝග හෙට දිනේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. ඉතිහාසයේ දවසක් ලෝකයක් වෙනස් කළ හැටි. අද අපේ කතාව ඒ ගැන. 1888 වර්ෂයේ දවසක්. ඇය අභියෝගයක් බාරගන්නට ඉදිරියට ආවා. ඇගේ ස්වාමි පුරුෂයා ජර්මානු එන්ජින් නිර්මාණකරුවෙක් වගේම මෝටර් ඉංජිනේරුවරයෙක්. ඇය තමන්ගේ පුතුන් දෙදෙනාත් එක්ක මේ අභියෝගය බාරගන්නේ ලෝක ඉතිහාසයම වෙනස් කරමින්. ඇය ලොව පළමුවරට දිගු දුර ගමනක් සඳහා එන්ජිමක් සහිත මෝටර් රථයක් භාවිත කළා. එතෙක් අශ්වයින් සහ වෙනත් සතුන් යොදාගැනමින් විවිධ ප්‍රවාහන මාධ්‍ය භාවිත කළ මිනිසුන්ට මෙය විශ්මය ජනක දෙයක් වුණා. ඇය මේ යන්නේ දිගු ගමනක්. හැබැයි නුපුරුදු අත්දැකීමක් එක්ක. ඉතින් ඇයට මුහුණ දෙන්න වුණ සිදුවීම් බොහෝමයක් තිබුණා. ඒ අතරේ එක් තැනක මේ මෝටර් රථය නතර වෙනවා. ඒ ඉන්ධන නැතිවීමෙන්. ඒත් ඇය නතර වුණේ නැහැ. ඇය ඔසුසලක් හොයාගෙන ගියා. ඔසුසලකින් ඉන්ධන ලබාගත්ත කියලා කිව්වම ඇත්තටම හිතන්න අමාරුයි නේද? ඇය ඔසුසලෙන් ලිග්‍රොයින් ඇතුළු රසායනික ද්‍රව්‍ය කිහිපයක්ම ඉල්ලා සිටියා. ඔසුසල් හිමියාගේ ප්‍රතිචාරය මුලදී හොඳ නොවුනට පසුව
ප්‍රතිචාරය සාධනීය එකක් වුණා. ඔවුන් ඇයට මේ රසායනික ද්‍රව්‍ය ලබා දෙනවා. ඇය උත්සාහ කරනවා. ඔවු ඇගේ උත්සාහය සාර්ථක වුණා. ඇයව විශ්වාස කළා. ඉතින් ඇය නමින් හඳුන්වා නොදුන්නොත් ඒක ලොකු අඩුවක්. ඇය තමයි බර්තා බෙන්ස්, කාල් බෙන්ස්ගේ භාර්යාව. බෙන්ස් මෝටර් රථයේ නිර්මාතෘ. මේ අතීත කතාවක්. අද වෙනකොට ඉන්දන පිරුම්හල් හැම තැනකම මෝටර් රථ විවිධ මාතලියෙන්. හැබැයි ඒ වගේ ආරම්භය වුණේ මේ විදියට. අවධානය විදෙස් පුවත් වෙත. පාකිස්තාන නව අග්‍රාමාත්‍යවරයා විසින් අද සිය නව කැබිනට් මණ්ඩලය පත් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පාකිස්ානයේ නව අග්‍රාමාත්‍ය ශෙහබාස් ශරීෆ් අද නව කැබිනට් මණ්ඩලේ පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් එලෙස නව කැබිනට් මණ්ඩලේ පත් කරනු ලබන්නේ සතියක ප්‍රමාදයකින් පසුව බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. විශ්වාස භංග යෝජනාව පරාජය වී ඉම්රාන් කාන් මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් නිර්පා හැරීමෙන් පසු පාකිස්තාන මුස්ලිම් ලීගේ පක්ෂයේ සභාපති මෙන්ම විපක්ෂ නායකයා ලෙසද කටයුතු කරමින් සිටි ශෙහබාස් ශරීෆ් පසුගියදා පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණා. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් ධුරයෙන් නිර්පා හැරීමට තවත් විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වූ පාකිස්තාන ජනතා පක්ෂයේද එහිදී මැදිහත්වීම විශේෂත්වයක් වනවා. කෙසේ වෙතත් තමන්ට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට සහය දැක්වූ සියලු දෙනා හට කැබිනට් මණ්ඩල අමාත්‍ය ධුර ලබා දෙන බව ශෙහබාස් ශරීෆ් විසින් සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව නව කැබිනට් මණ්ඩලයේ පත් කිරීමේදී පාකිස්තාන මුස්ලිම් ලීගේ පක්ෂය සඳහා අමාත්‍යංශ 14ක්ද පාකිස්තාන ජනතා පක්ෂය සඳහා අමාත්‍යංශ 11ක්ද හිමිවීමට නියමිත බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කොවිඩ් වසංගත අගුළු දැමීම හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් ඔවුන්ගේ නිවෙස්වලට සීමා කර තැබීම හේතුවෙන් චීනයේ පාරිභෝගික වියදම පහත වැටී ඇති අතර විරැකියාව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් වසංගතයේ මුල් භාගයේ සිට චීනයේ රැකියා විරහිතභාවය ඉහළ මට්ටමකට ළඟා වූ බවයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ. නමුත් වසංගතය හමුවේ උවත් සමස්තයක් ලෙස මේ වසරේ මුල් මාස 3 තුළ චීන ආර්ථිකය බලාපොරොත්තු වූාට වඩා වැඩි වේගයකින් වර්ධනය වී ඇති බව චීන බලධාරීන් පෙන්වා දී තිබෙනවා. කොවිඩ් ආසාදන වැඩිවීම හමුවේ ප්‍රධාන නගර කිහිපයක්ම අගුළු දැමීමට ලක් කෙරුණු අතර ෂැන්හයිහි මූල්‍ය නිෂ්පාදන සහ නැව්ගත කිරීමේ කේන්ද්‍රස්ථානය ඊට ඇතුළත් වීම චීන ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් 19 වැනිදා. යටත් විජිත පාලන සමයේදී මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ පූජ්‍ය රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති ස්වාමින් වහන්සේ අපවත් වී වදාලේ 1917 වසරේ අප්‍රේල් මස 19 වන දිනයි. සෝවියට් සංගමය විසින් දියත් කරන ලද පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන සාලියට් 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශගත කර ඇත්තේ 1971 වසරේ අප්‍රේල් මස 19 වන දිනයි. පරිනාමවාදය ලොවට හඳුන්වා දුන් ජෛව විද්‍යාඥ චාල්ස් ඩාවින් අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1882 වසරේ අප්‍රේල් මස 19 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.